හොඳයි අයබෝවන් මේ වීඩියෝ එකේ අපි එකතු වෙන්නේ බයෝලොජි YouTube ක්ලාස් එකේ මොඩල් පේපර්ස් ඔයගොල්ලන් මොඩල් පේපර්ස් දැන් මේ විදිහට අපි සිලබස් එක සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තියෙනවා. ඒකට ඕනම කෙනෙක්ට පාඩම් වල මම ගැරිච්ච කොටස් තියෙනවා නම් ඊට පස්සේ පාඩම් වල උගන්වපු නැති කොටස් මම මේ අඩුපාඩු තියෙන කොටස් හරියට තේරුම් නැති කොටස් එහෙම තියෙනවා නම් ඒවා ඒ පාඩම් වලට අදාළව ගාස්තු වෙලා ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් මුළු සියලුම පාඩම් දැන් අවසන් වෙලා තියෙනවා සිලබස් එකේම හරි. එතකොට ඒ යටතේ මොඩල් පේපර් 2 4 මොඩල් පේපර්ස් අපි මේ වීඩියෝ එක වලින් මොඩල් පේපර් තුනක් මේ වෙලේ සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙනවා. ඒතර මේ අද මේ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ හතරවෙනි මොඩල් පේපර් එකේ ෆස්ට් පාර්ට් එක ඒ කියන්නේ MCQ 50 සාකච්ඡා කරන්න. ඊට කලින් මොකටම පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඒක කවුරුම මට කිව්වෙත් නෑ. හරි. ක්ලාසස් වල ළමයින්ට මේ පේපර්ස් දෙනකොට තමයි මේ වැරද්ද අහුනේ. එක පේපර් එකක පොඩි අඩුපාඩුවක් තියෙනවා. මම හිතන විදිහට ඔයගොල්ලොත් ඒක චෙක් කරලා බලන්න. සමහර අපිට පේපර් එකේ මේ විදිහට ඇතිස ඔයගොල්ලෝ දීපු එකේ කොහොම හරි ඒක බලන්න ඒකේ 46 මොඩල් පේපර් 2 දෙවෙනි මොඩල් පේපර් එකේ MCQ පේපර් එකේ 46 වෙනි ප්‍රශ්න. ඒකේ මෙහෙම තියෙනවා. ඒකේ තියෙන්නේ ත්‍රි ප්‍රස්තර දේහයක් දරන සත්වයෙකු වන්නේ කියලා. ඒ කියන්නේ තර තුනකින් හරි layers තුනක් දේහයේ තියෙන සත්වයෙකු වන්නේ කියලා මෙතන ප්‍රශ්නේ යොමු වෙන්නේ. ඒතර ඒකේ A වල ඉන්නවා කොහු පණුව. ඒතර එයා නෙමටෝඩාවෙක් එයා ත්‍රි ප්‍රස්තරයි. ඊළඟට B වල ඉන්නවා බංගුර තාරකාවා කියලා. ඒකේ එයා එකන්ඩෙමෙටා කෙනෙක්. ඒතර එයා ත්‍රි ප්‍රස්තරයි. ඊළඟට ඔබීලියා ඉන්නවා එයා ද්විප්‍රස්තරයි. ඒතකොට C ප්‍රකාශය ගැලපෙන්නේ නැහැ. ඊළඟට D ෆැසියෝලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ප්‍රටිහෙල්මින්තස් කෙනෙක්. හැතැල්ල කියලා අපි හඳුන්වන්නේ ෆැසියෝලාව. ඊළඟට ලොඩියා කියන්නේ සිලන්ඩ්‍රේටාවෙක් නිඩාරියා වංශිකයෙක්. ඒතකොට එයා මේ දෙන්න නිඩාරියා වංශිකයන්ට පමණයි ද්විප්‍රස්තර දේහ තියෙන. අනිකුත් සියලුම සත්ව වංශ අපි ඉගෙන ගන්න ඒවා ත්‍රිප්‍රස්තර විදියට සලකන්න පුළුවන්. ඒකට උත්තරේ වෙන්නේ 1. හරි A B D ප්‍රකාශ තමයි එකට සත්‍ය විදිහට ගන්න වෙන්නේ. ඒ කියන්නේ සත්‍ය ටික කවුද කියලා කිව්වා. කොකුපණුව, බංගුර තාරකාව සහ ෆැසියෝලා. ඒකේ මම ඒ බෝඩ් එකේ දා උත්තරේ දැම්මේ මොකක් හෝ අතපසුවීමකින් 2 කියලා. හරි. ඒක 2 කියලා උත්තරේ සඳහන් වෙලා තියෙනවා. ඒක 2 නෙමෙයි. ඒකට උත්තරේ 1. හරි. ඒ වගේ අනිත් කිසිම ගැටලුවක් නැහැ. මේකේ ඒ වගේ මට හම්බෙච්ච එක අඩුපාඩුව මිස්ටේක් එක ඒක ඔයගොල්ලෝ නිවැරදි කරගන්න. හරි. හොඳයි. එහෙනම් අපි අද පේපර් එකේ සාකච්ඡාවට යමු. ඔයගොල්ලෝ දැන් දන්නවා පේපර්ස් කොහොමද කරන්න ඕනේ කියන එක. සාකච්ඡාව අහන්න කලින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ පේපර් එක කරලා ඉන්න. ඒත් පේපර් එක කරලා ඔයගොල්ලන්ට හරියන කොච්චරක් හරියනවද? හරි. ඒ ආශ්‍රයෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් මේ අපි ඉන්නේ 4 වෙනි මොඩල් පේපර් එකේ 12 වෙනිට අදාළව විතරයි පළවෙනි මොඩල් පේපර්ස් 5 යන්නේ. ඒක ඔයගොල්ලන්ට හොඳ අවස්ථාවක් තියෙනවා මේ මුල් විෂය නිර්දේශයේ කොටස් ටික ආවරණය කර ගන්නද මේ පේපර්ස් ටික නැවත නැවත කරලා වැරදි අඩුපාඩු හදාගන්න. ඒක පේපර් දැන් දෙකක් තුනක් ලියනකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ ඔයගොල්ලෝ ඉන්න මට්ටම. ඒ මට්ටම තේරුම් ගන්න විතරක් නෙමෙයි ඊළඟ පේපර් එක එන්න කලින් ඔයගොල්ලෝ මේ මට්ටම ගොඩනගා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක ඔයගොල්ලන්ගේ පළවෙනි පේපර් එකේ හරියේ බහුවර්ණ 50න් අපි ගමුකෝ 28යි කියලා නේද? නැත්නම් 30යි කියලා. එහෙනම් ඔයගොල්ලෝ බලන්න ඕනේ ඊළඟ පේපර් එකේ අඩුම ගානේ 40ක්වත් බහුවර්ණ වලට යන්න. දැන් 50ම කම්ප්ලීට් කරන්න ඕනේ. මොකද මේක 12 වෙනි පමණක් ගන්න පේපර් එක. සමහර 2021 මේ විභාග ලියන කට්ටිය ඉන්නවා. ඒතකොට එයාලට එහෙම මේකදී අනිවාර්යයෙන් මේක 50න් 50 ගන්න උනත් හැකියාව තියෙනවා. මොකද 12 වෙනියට අදාළ කොටස් ටික ඔයගොල්ලෝ දෙවතාවක් තුන් වතාවක් වගේ පරිශීලනය කරලා තියෙන්න ඕන. අර අන්තිම කොටස් ටික තමයි ගොඩක් වෙලාවට ඔයගලන්ට කරගන්න එහෙම අමාරු වෙන්නේ මුල් පාඩේ ළමයින්ට. ඉතින් කෙසේ හෝ MCQ පේපර් එකේ ඒ වගේ මට්ටමක් ඔයගොල්ලෝ ගාව ලබාගෙන තියෙනවා. හරි. ඒ අනුව දැන් මේකෙදි MCQ ඔයගලන්ට හරියන ගන්නට වඩා මම කිසිම කියන දෙයක් වර්ධින ගන්න තමයි වැදගත් වෙන්නේ. සහ වර්ධින්නේ මොනවද කියන්නේ. ඒතර ඒ ගැන ඔයගොල්ලෝ හොඳට අවබෝධයක් තියාගත්තොත් හරි වර්ධින තැන් ටික ඊට පස්සේ වර්ධින්නේ මොනවද කියලා විවරණයක් කියලා ඒ වැරදි නිවැරදි කරගන්න එක තමයි ඔයගොල්ලෝ ඊළඟ පේපර් එකේ එන්න කලින් කළ යුත්තේ. ඒතර මේ වෙද්දී ඔයගොල්ලෝ මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පේපර්ස් ටික හරියට කරා නම් ඒවට ඔය කියපු විදිහට වැඩ ටික කරා නම් මේ පේපර් එකේ අනිවාර්යයෙන්ම සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නම ඕනේ.
හරි හොඳයි එහෙනම් අපි ඩිස්කෂන් එක ආරම්භ කරමු මම ප්‍රශ්නයක් ගානේ උත්තර කියන මේ සාකච්ඡා කරන ගමන් වැදගත් දේවල් තියෙනවා නම් ඒවා කියනවා ඒ වගේම උත්තරේ කියනවා ඒකම හරි ඒතර ගැටලුවක් තියෙන ඒවා ඕගොල්ලන්ට පුළුවන් අදා ගන්න එහෙමත් අත්පසු වෙච්ච දෙයක් එහෙම නොතේරුණ දැනක් තියෙනවා නම් පෞද්ගලිකව මගෙන් අහන්න පුළුවන් ඕගොල්ලන්ට වර්ෂයක් වරක් හරි එහෙනම් මොඩල් පේපර් 4 එකේ පළවෙනි MCQ එක එහෙම තියෙනවා ජල අණුවේ වූ H බන්ධන ජල අණු ගැන ප්‍රශ්න වෙන්නේ ඒතකොට H බන්ධන වල මොනවාරි ගුණ ටිකක් තමයි දීලා තියෙන්නේ ඒතකොට මේ වගේ ප්‍රශ්නයක බලාපොරොත්තු වෙන්නේ නිවැරදි එක ඒතකොට ඒවා මේ හරි නිවැරදි ප්‍රකාශය තමයි මේ වගේ එකකින් බලාපොරොත්තු වෙන්නේ ඒතකොට ඒකෙන් හතරක් වැරදි එකක් තමයි නිවැරදි වෙන්නේ හරි ඒ වගේ අවස්ථාවක් බලමු අපි පළවෙනි එකේ ඉඳලා පළවෙනි එක තියෙනවා ප්‍රත්‍යස්ත වේගය. ප්‍රත්‍යස්තයි කියන එක හරියන්නේ නැහැ ඒකට. මොකද දන්නවද ප්‍රත්‍යස්තයි කියන එක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් බයොලොජි වල එක්තරා තැන්වලදී දැන් කීපකදීම කතා කරනවා. ෆිසික්ස් වලත් කතා කරනවා ප්‍රත්‍යස්තයි කියලා කිසි දෙයක් ඇද්දට පස්සේ ආයෙ මුල් පිටුමට එන්න තියෙන හැකියාවනේ. ඉතින් එහෙම එකක් රසායනික බන්ධනයක සාමාන්‍යයෙන් අපි කියන්නේ නැහැ. මේක හැබැයි මෙහෙම කියනවා එක බංගුරයි කියලා. ජල බන්ධන මේ බංගුරයි කියනවා හරි කැඩෙන සුළුයි. ඒ නිසා ප්‍රත්‍යස්තයි කියලා එකක් නැහැ. හරි ජල ඇදලා අතාරින්න එහෙම එකක් නැහැ. ඒ අනුව දෙක බලමු. අණුවේ පරමාණු වල අයනික බව නිසා හට ගන්නවා නෑ ඒක වැරදි. පරමාණු වල තියෙන ද්‍රවීයතාවය නිසා එක් බන්ධන හට ගන්නවා. වේගයෙන් බිඳවැටෙනවද යලි සෑදීම ප්‍රමාද වේ නෑ ඒක පැහැදිලිව තියෙනවා. වේගයෙන් බිඳවැටෙනවා වගේම වේගයෙන් යලි ඇති වෙනවා. ජලයේ සියලු ගුණ පවත්වා ගැනීමට වැදගත්තේ ඔව් ඒක හරියි. ජලයේ ගුණ සියල්ලම පාහේ තීරණය වෙන්නේ මේ H බන්ධන කියන සාධකය මත. ශක්තිමත් බන්ධන වර්ගයක් වේ නෑ මේක දුර්වල බන්ධන වර්ගයක් විදිහට අපි සලකන්නේ දුර්වල ආකර්ෂණ බලයක් විදිහට එන උත්තරේ වෙනවා එකට 7. දැන් දෙවෙනි එකේ මෙහෙම කියනවා ගැලැක්ටියුරෝනික් අම්ලය. දැන් මම ඒ වගේම කියලා දෙන දෙයක් ඕගොල්ලන්ට MCQ එකකට ප්‍රශ්නේ කියවන තමන්ම යම් මතකයක් ගොඩනගා ගන්න. ගැලැක්ටියුරෝනික් කිව්ව ගමන්ම ඕගොල්ලෝ ඒ ඕගොල්ලෝ මතයක් ඇති කරගන්න ඕගොල්ලෝගේ මතකය අලුත් කරගන්න. මොකද ඕගොල්ලෝ එකපාරට ප්‍රකාශ වලට ගියොත් සමහර වෙලාවට වැරදි මාර්ග තෝරගන්න පුළුවන් ප්‍රකාශ දැක්කම. හරි අර මතකේ යටපත් වෙලා. ඉතින් ඒ නිසා මුලින්ම ඔයගොල්ලෝ පොඩි මතකයක් ගැලැක්ටියුරෝනික් කියන්නේ කොහෙද මෙයා හම්බුනේ? ගැලැක්ටියුරෝනික් හම්බුනේ කොහෙද? කාබෝහයිඩ්‍රේට් වල පොලිසැකරයිඩ් වල එක්තරා අණුවක් සෑදීමේ ඒකාංග අණුව විදිය තමයි ගැලැක්ටියුරෝනික් අම්ලය ක්‍රියාත්මක. මොකක්ද ඒ අණුව? පෙක්ටින්. පෙක්ටින් හදන්න තමයි කවුරුත් දායක නේද? ඔය කියන ගැලැක්ටියුරෝනික් අම්ලය දායක වුණේ. හරි. ඒ මතකයේ තියාගෙන අපි බලමු ඊළඟට ප්‍රකාශ. ශාකවල සංකේත පොලිසැකරයිඩ් එක තැනුම් එකකදී නෑ පෙක්ටින් කියන ව්‍යුහමය පොලිසැකරයිඩ් එක එහෙනම් ඒක වැරදි. සංකේත එකක් නෙමෙයි. ව්‍යුහමය පොලිසැකරයිඩ් එක. ව්‍යුහමය පොලිසැකරයිඩ් තැනුම් එකකදී කිව්වනම් හරි. ඒ ව්‍යුහමය පොලිසැකරයිඩ් එක කියපුවාම වැරදි. මොකද ගැලැක්ටියුරෝනික් අම්ලය කියලා කියන්නේ පොලිසැකරයිඩ් එක මේක තැනුම් එකකයක්. ඒකෙන් හැදෙන පොලිසැකරයිඩ් තමයි පෙක්ටින්. ඒ පොලිසැකරයිඩ් එක කියන්න බෑ ගැලැක්ටියුරෝනික් අම්ලයට. ඒක තනි අණුවක්. හිමිසෙලියුලෝස් වල තැනුම් එකක නෑ පැහැදිලිවම ඒක වැරදි. පෙක්ටින් වල තැනුම් එක. නයිට්‍රජන් වල පොලිසැකරයිඩ් එක නෑ ඒ ග්ලූකෝසමීන්. මධ්‍ය සූත්‍රයේ තැනීමට දායක වන සංඝටකයේ හරි. සංඝටකය. මධ්‍ය සූත්‍රයට එයා තැනම දායක වෙනවා. ඉතින් මධ්‍ය සූත්‍රයට දායක වෙන පෙක්ටින් වල ගැලැක්ටියුරෝනික් අම්ලය තියෙනවා. ඒක හරි දෙකට උත්තරේ 5. ඊළඟට 3 බලමු. ෆොස්ෆොලිපිඩ අණුවක අඩංගු වේ නොහැක්කේ කියනවා. ෆොස්ෆොලිපිඩ අණුවක් මතක් කරගන්න. එයා මෙහෙම මේකේ ග්ලිසරෝල් කාණ්ඩයක් තියෙනවා, ඒ වගේම ෆොස්ෆේට් කාණ්ඩයක් තියෙනවා. ඒ වගේම මේද අණු දෙකක් තියෙනවා. අපෝ පොලින් වගේ සංඝටක තියෙන්න පුළුවන් කියලා කියනවා. අණුවේ ආයනික භාවය වර්ගය ඇදලා තියෙනවා. අඩංගු වේ නොහැක්කේ කියලා යහන්නේ බලමු අපි. පළවෙනි එක තියෙනවා ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධන. දැන් ඒක ෆොස්ෆොලිපිඩ ෆොස්ෆොඩයිඑස්ටර් එක ළඟ යනවා හින්දා ඒවා නිකන් තියෙනවා වගේ එක වගේ දෙන්නේ කියලා එහෙම ගන්න එපා. නැති උත්තරේ තමයි උත්තරේ අංක 1. ඒ කියන්නේ ෆොස්ෆොලිපිඩ අණු වල නැත්තේ ෆොස්ෆොඩයිඑස්ටර් බන්ධන. එහෙනම් මොන බන්ධනද තියෙන්නේ? එස්ටර් බන්ධන තියෙනවා. ෆොස්ෆොඩයිඑස්ටර් තියෙන DNA වල. DNA RNA වල තමයි ඒක තියෙන්නේ. මේකේ අනිත් එක.
අනිත් එක තියෙනවා බලන්න පොලි. ඒක තියෙනවා ජල බීජී කොටසක් තියෙනවා. අසන්තෘප්ත මේදන්න ඔව් තියෙනවා. මෙයාගේ අසන්තෘප්ත මේදන්න තියෙන්න පුළුවන්. ආපහු ફોස්ෆරස් පරමාණු ඔව් තියෙනවා. ඒ ફોස්ෆේට ගණ්ඩයක් තියෙනවානේ. එහෙනම් වැරදි උත්තරේ වෙන්නේ අඩංගු වෙන හැටේ 1. හතරවෙනි ප්‍රශ්නේ බලමු. සංචිත පරිවාහක හා උත්ප්‍රේරක ප්‍රෝටීනයන් පිළිවෙලින් දැක්වෙන්නේ. ඊට අපි සංචිත ප්‍රෝටීන මතක් කරගමු. සංචිත ප්‍රෝටීන මොනවද අපිට තියෙන උදාහරණ සිලබස් එකේ දාලා තියෙනවා. oil butene අපෝ casein. අයිමතන කියනවාද පරිවාහකේවට අපිට ගන්න පුළුවන් අපි මුලින්ම දන්න හිමොග්ලොබින් අපහු මස්තු ඇල්බියුමින්. ආය කියනවා උත්ප්‍රේරක කියලා කියන්නේ ඕනෑම එන්සයිම්. ඕනෑම එන්සයිම් එකක් අපිට කියන්න පුළුවන් උත්ප්‍රේරක කෘත්‍ය ඉටු කරන ප්‍රෝටීනයක් කියලා. එහෙනම් බලමු මේ අණු උදාහරණ වලට තියෙන මොකද්ද? පළවෙනි එක මස්තු ඇල්බියුමින් සංජිතද? නෑ ඒක වැරදි. ඊළඟට කේසින් සංජිතයි. ඒක අපිට ගන්න පුළුවන් උත්තරයකට බලාගෙන ගියොත් ඊට පස්සේ පරිවාහක එකක් වෙන්න ඕනේ මස්තු ඇල්බියුමින් ආයත් තියෙනවා. අන්තිමට පෙප්සින් ආයතත් හරි. පෙප්සින් කියන්නේ එන්සයිම් එකක්. අමාශයේ තියෙන. ඒක හරි. එහෙනම් උත්තරේ වෙන්නේ එකට 2. අනිත් හැම එකෙම වැරදි. වැරදි සංකලනයක් තමයි තියෙන්නේ. 3 ඉම්යුනොග්ලොබින් කියන්නේ ආරක්ෂක එකක්. 4 5 දෙකේම පළවෙනි එක තියෙන්නේ මස්තු ඇල්බියුමින්. එයා පරිවාහක මිසක් සංජිත නෙමෙයි. RNA අණු. එතකොට මේකේ සත්‍ය එක තමයි යහන්නේ. සෑම විටම තනිදාම ලෙස පවතී. අපි අහලා තියෙනවා මේ RNA තනිදාම කියලා. හැබැයි සෑම විටම තනිදාම කියන්න බෑ. මොකද සමහර වෛරස් වල එහෙම තියෙනවා RNA ද්විත්වදාම කියන්නේ. ඒ නිසා ඒක ගන්න බෑ. ගුවනින් භස්ම වෙනකොට යුරසිල් දරයි. ඔය යුරසිල් නම් දරනවා තමයි. හැබැයි ගුවනින් වෙනකොට නෙමෙයි. ගුවනින් තියෙනවා. තයමින් වෙනකොට තමයි යුරසිල් දරන්නේ. නෑ එකක් වැරදි. ත්‍රිමාන ව්‍යුහයක් දැරිය හැකිය. ඔව් ඒක හරි. ත්‍රිමාන ව්‍යුහයක් දරනවා tRNA අණුවෙන් ගත්තාම ත්‍රිමාන ව්‍යුහයක් දරන එක හරි. උත්තරේ වෙන්නේ 3. අනිත් දෙකක් බලුවොත් ජනමානක ප්‍රේණික තොරතුරු සම්ප්‍රේෂණයට දායක වේ. නෑ එහෙම එකක් RNA කරන්නේ නැහැ. RNA කරන්නේ ප්‍රේණික තොරතුරු මේ රයිබෝසෝම එක ප්‍රවාහණය කරන්න අවශ්‍ය විදිහට ක්‍රියා කරන එක. එතකොට ජනමාන වලට මේ ප්‍රේණික තොරතුරු සම්ප්‍රේෂණය කරන්න මූලික වෙන්නේ DNA. අනුපූරක භස්මීකරණය නොපෙන්වයි නෑ පෙන්වනවා. මොකද tRNA යනවා එහෙම අනුපූරක භස්මීකරණය අපිට දකින්න පුළුවන්. යනවා ඒකට උත්තරේ 3. ඊළඟට 6. පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය පිළිබඳ අසත්. ඔයගොල්ලන්ට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය විදවම ප්‍රධාන වශයෙන් සංයුක්ත අන්වීක්ෂය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ඒක අපෝ දෙකට දෙන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සම්ප්‍රේෂණ සහ පරිලෝකන කියන. සම්ප්‍රේෂණයෙන් ගොඩක් වෙලාවට අපි බලන්නේ අණු වල ආයන මොනවා හරි දෙකකින් දෙක වගේ හරස් කඩ නැත්නම් අභ්‍යන්තර විභවය පරිලෝකණයෙන් බලන්නේ මතු පිට ස්වභාවය. දල මතකේ එහෙමයි හරි. මේ ප්‍රකාශ වල ගන්න රත්තරන්ආලයකට ඉඳලා ගන්න හරි. ප්‍රතිබිම්බයේ PVC නිරීක්ෂණය නොවේ. ඔව් PVC නිරීක්ෂණය වෙන්නේ නැහැ. තිරයක් මත දාන තමයි නිරීක්ෂණය කරන්න ඕන. නිදර්ශකයේ මත පිට ත්‍රිමාන ව්‍යුහයේ හොඳින් නිරීක්ෂණය වේ. හරි. ත්‍රිමාන ව්‍යුහය බලන්න තමයි ගොඩක් වෙලාවට මත පිට අපි මේ ඉලෙක්ට්‍රෝන විශ්ය ගන්න. නිදර්ශකයේ ස්වභාවික වර්ණ නිරීක්ෂණය වේ. වැරදි. ස්වභාවික වර්ණ බලන්න බෑ ඉලෙක්ට්‍රෝන විශ්යෙන්. බලන්න වෙන්නේ කළු සුදු එක. ඒ වුණාට දැකලා තියෙනවානේ අපි ඔය මේ රූප වලින් ලස්සනට තියෙන්නේ අර මත පිට ස්වභාවය තීන්ත ගාලා වගේ නේ පොළ පාට තියෙනවා රතු පාට තියෙනවා රුධිර සෛලයෙන් තියෙන ගාන ප්ලේට්ලට් නේද ප්ලේට්ලට් තියෙනවා රුධිර සෛල ගානට වියෝතල හැදී ලස්සන රතු පාට වෙන්නේ ඒ පාට කරලා හරි ෆොටෝෂොප් වලින් පාට කරපුවා ඒ හරි ඉලෙක්ට්‍රෝන විශ්යෙන් කොම්පේන්නේ කළු යොදා ගන්න නිදර්ශක ජීවියේ එක හරි ඒතර වැරදි වෙන්නේ 6 වෙනි එකට 7. ඊළඟ ප්‍රාග්නස්ටික සෛල පිළිබඳ අසත්‍ය මොකද කියලා අහනවා. ඒ පළවෙනි එක බලන්න අනුමන විභාජනය පමණක් දරයි. ඒක නම් හරි වගේ නේද? අනුමන දෙකකින් උනන්න කොහොමද අනුමන පමණක් ඔව් ඒක ඇත්ත වෙන්න ඇති කියලා ඒකට ගන්න පුළුවන් සමාන තමයි. ඒක හරි කියලා ගන්න පුළුවන් හරි. නමුත් වැරදි වෙන්නේ පළවෙනි එක අත්‍යත උත්තරේ ඒක. ඒකට හේතුව අනුමන විභාජනය මොන විභාජනයක්වත් මෙයාලා දරන්නේ සරල විභාජනය. අපිට
උපකටයක් කියන්න පුළුවන්. ඒ කියන්නේ අර දීකණ්ඩලිය කියලා ඔයගොල්ලෝ කියන්නේ ආන්ගේ. නිකම්ම ප්‍රවේශ ද්‍රව්‍ය දෙගුණ වෙනවා. ඊට පස්සේ සෛල දෙකකට වෙනවා. සරලව විභාජනය වෙනවා. සම්භව්‍ය අවුරුදු බිලියන 3.5කට පෙර විය ඕ ප්‍රාග්නාස්ටික සෛල මුලින්ම ජීවය තුනේ 4.5කට කලින් බිලියන ප්‍රාග්නාස්ටික සෛලයක් මුලින්ම ඇති සෛලයක්. ඉතින් එහෙනම් ඒක කියන්න පුළුවන් හරි කියලා. පටල වලින් වටන OND කරදරයි ඕ රයිබෝසෝම් සෛල පිටියේ ප්‍රෝටීන පොලිසැකරයිඩ් කරදරයි ඕ ප්‍රාග්නාස්ටික නාම බැක්ටීරියා කියන්නේ ඒගොල්ලෝ ඒවා දාලා. විෂ්කම්භයේ 20 නැනෝමීටර කෂිකාදරයි හරි. ඒවා වගුවක් දීලා තියෙනවා. ඒ වගුවේ මෙයා පැහැදිලිව තියෙනවා. යන උත්තරය 7ට 1. 8 එන්සයිම් ගැන තියෙනවා. එන්සයිම් පිළිබඳ කිසිසේත් විය නොහැකි බලමු අපි. සක්‍රීය ස්ථානයේ උපස්තර හැඩයට සම්පූර්ණව අනුකූලක නැත. හරි. වෙන්න පුළුවන්. ප්‍රතික්‍රියාවේ ඵල ප්‍රමාණය වැඩි කරනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව වෙලා සාමාන්‍ය එන්සයිම් නැතුව ප්‍රතික්‍රියාවක් වෙලා යම් කිසි එක මෙන්න මෙච්චර සයිස් ඵල ප්‍රමාණයක් වෙනවා නම් මේක කියන්නේ මේ ප්‍රතික්‍රියාව එන්සයිමේ පාවිච්චි කරනවා මෙන්න මේ විශාල ඵල ප්‍රමාණයක් එනවා කියලා. එහෙම එන්නේ කවදාවත්. ඵල ප්‍රමාණය වැඩි කරන්නේ නැහැ. හැබැයි ඒකීය කාලයකදී ලැබෙන ඵල ප්‍රමාණය වැඩි කරන්නේ ආහාරය. ඒකේ වෙනස තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මිසක් ප්‍රතික්‍රියා ඵල ප්‍රමාණය වැඩි කරන්නේ නැහැ. එන්සයිමට එහෙම හැකියාවක් නැහැ. වෙන ප්‍රතික්‍රියාව එහෙමම එයා ඉෂ්ට කරලා දෙනවා අඩු කාලයක. එච්චරයි එයා කරන්නේ. එයම ඒකේ විදිය විය නැහැ දෙක. අනිත් කොට බලාගෙන යන ස්ථිර ලෙස බැඳී ක්‍රියා කරන සාසාධන පවතී. ඔව්. සමහර ඒවා ස්ථිර, සමහර ඒවා తాවකාලික. එන්සයිම් තිබුණද ප්‍රතික්‍රියාව සිදු වීමට යම් ශක්තියක් අවශ්‍යයි. ඔව්. ශක්තිය ඕනේ. එන්සයිමෙන් අර සක්‍රියන ශක්තිය අඩු කරනවා කියන අපි කියන්නේ. සක්‍රියන ශක්තිය නැති කරනවා කියන්නේ නැහැ. සමවිතම එන්සයිම් උපස්තර සංකීර්ණයක් කරා එන්සයිම් ක්‍රියා සිදු වේ. ඔව් ඒකත් එමයයි අනිවාර්යයෙන්ම එන්න වෙනවා. ඊළඟට ගැලපෙන්න තියෙනවා 11 වෙනි ප්‍රශ්න. 9ට එතකොට 8ට හරි 8ට 2. ඊළඟ 9 අපිට තියෙන්නේ 9ට ගැලපීමක් නැත්තේ. ප්‍රභා පද්ධති කැරොටින්. ගැලපෙනවා ප්‍රභා පද්ධතිය වල කැරොටින් තියෙනවා. ගැලපෙනවා. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය NADPH. ඒක හරියට බලන්න නෑ. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය කියන්නේ ප්‍රභා පද්ධති එක පමණක් දායක වෙන ඉලෙක්ට්‍රෝන ගලනය. ඒකෙදි ATP පමණයි හැදෙන්නේ. ඒක වැරදි. කැල්වින් චක්‍රයේ D3P ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් එක හැදෙනවා. V ශාකය ට්‍රාන්ස් පටක යෝගය. නෑ V කියන්නේ C3 ශාකය. V ශාකයේ C3 ගණයට අයත් වෙන්නේ. ඒ නිසා ඒක වැරදි. යනවා අහන්නේ ගැලපීමක් නැත්තේ කියලා. දැන් මේ ඔක්කොම කියවලා හරියට උත්තරات තෝරලා ගැලපෙන ටික ඕගොල්ලෝ උත්තරයට විදියට දාන්න පුළුවන්. වෙලාවට එහෙම එකක් මේක නෑ. අර ගැලපෙන ටික එක ගැලපෙන ඒවා වෙන්න ඕනේ 1 හා 3 නේ. එහෙම උත්තරයක් මම දාලා නැහැ. හරි. ඒක දාන්න අමතක වෙලා නැත්නම් මම ඒක දානවා අනිවාර්යෙන් 1 හා 3 බවුනේ කියලා. ඒතොර ආදිසියට ගන්න ළමයා අටක් ගාලා අරකට ගන්න. නොගැලපෙන එකයි යන්නේ. ඒ නිසා උත්තරේ වෙන්නේ 4 2 හා 4 පමණයි. 9ට 4. 10 C4 ශාකවල ජලය ප්‍රයෝජ්‍ය කිරීමේ කාර්යක්ෂමතාවය ඉහළ වන්නේ. C4 වල අපි ගොඩක් කතා කරනවා වාසිදායක තත්ත්ව කතා කරනවානේ. ඒ වාසිදායක තත්ත්ව විදිහට එකක් C ප්‍රභා ශෝෂණය වෙන්නේ නැති. අපහු එයාගේ කාබන් ඩයොක්සයිඩ් හොඳ සංග්‍රහණයක් අභ්‍යන්තරව තියෙන නිසා පූටිකා වැහුව කියලා ප්‍රශ්නයක් නැහැ. අන්නේ හේතුව නිසා පූටිකා වහන්න පුළුවන් යාට ඕන වෙලාවක සම්පූර්ණයෙන් වුණා. ඒ නිසා උත්සේදනය වලකිනවා. ඒ හේතුවෙන් ජලය සංරක්ෂණය වැඩි වෙනවා. එහෙනම් ඒකට හේතුව පූටිකා වහන කාබන් ඩයොක්සයිඩ් ඒ ආශ්‍රිත මොකක්ද කියනවා නම් හරි කියලා ගන්න පුළුවන්. හරිතලා වර්ග දෙකක් පවතින නිසායි. නෑ ඒක මේ ජලය ප්‍රයෝජන කිරීමට ලොකු සාධකයක් වෙන්නේ නෑ. දෙවෙනි එක බලන්න පූටිකා වැසී තිබුණත් පත්‍ර තුල ඉහළ CO2 සාන්ද්‍රණයක් පවතින නිසායි. ආන් ඒක තමයි උත්තරය. 2. 10ට 2. අනිත් එක බලමු අපි රුබිස්කෝ එන්සයිමේ අවකාශමය වශයෙන් වෙන්නේ කියන නිසා නෑ. ඒකෙදි වෙන්නේ ප්‍රභා ශ්වසනය කරන ගොඩක් වෙලාවට ඒ පද ගන්න. PEP ඔක්සිජන් සම පන්තාව නැති නිසායි. ඒකත් අර විදිහට CO2 පිළ කිරීම දෙවලක් සිදුවන නිසායි. ඒවෙන් ගොඩක් වෙලාවට වඩාත්ම ගැලපෙන උත්තරේ තමයි වටින් ගැලපෙන්න පුළුවන්. එහෙම හරියන්නේ නැහැ. වඩාත්ම ගැලපෙන එක එතන 2 10 2 11 වෙනි ප්‍රශ්න. පාත ප්‍රකාශ වලින් අසත්‍යය.
ප්‍රභා ශ්වසනය ශුද්ධ CO2 හානියකට මඟ පාදයි. මේක ඒ විදිහටම නෝට් එකේ තියෙනවා. විභාගයටත් එහෙමයි ඇවිල්ලා තියෙන MCQ බැලුවොත් නෝට් එකේ එහෙමම සමහර ප්‍රකාශ වල තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රභා ශ්වසනය තුළ CO2 හානියකට මඟ පාදනවා. ඒකට හේතුව CO2 අණුවකින් අපි බලාපොරොත්තු වෙන ප්‍රයෝජනය ලැබෙන්නේ නැතුව යනවා. දෙක C4 කලාපෝග සහිත සාපේක්ෂව විශාල වන අතර ඉන්ද්‍රියකා බහුලය. එක හරි ළමයි. මොකද එක තැනක ඒක තියෙනවා කලාපෝග සහිත වෙනස්කම් විදිහට මේකත් ඒ විදිහටම නෝට් එකෙන් ගත්තොත් ප්‍රකාශයක්. හරි. ප්‍රභා පද්ධති එකාශ්‍රිතව NADP ඔක්සි හරණය විය හැක. මතක් කරලා බලන්න ප්‍රභා පද්ධති 1. අර රේඛී ඉලෙක්ට්‍රෝන ගලණය මතක් කරගත්තොත් ඕගොල්ලෝ ඒකේ PS2 ඔන්න තියෙනවා. ඒක උත්තේජනය වෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වෙනවා ශ්‍රේණියක. ඊට පස්සේ PS එකට ලබා දෙනවා ආලෝකය. ඒකෙන් උත්තේජනය දීපනය වෙලා එයා ඉලෙක්ට්‍රෝනේ තවත් ශ්‍රේණියක ගමන් කරනවා. මේ අතරතුර NADPH හැදෙනවා. මොනවා වෙලාද? NADP ඔක්සි හරණය වෙලා. ඒ අනුව මෙතෙන්දී ඔක්සි හරණයක් වෙනවා. ඒ නිසා අපිට මේ ප්‍රකාශය හරි කියලා ගන්න පුළුවන්. ප්‍රභා පද්ධති එක ආශ්‍රිතව මේක සිද්ධ වෙන්නේ. පත්‍ර අපිචර්මීය කේශර හරිතප්‍රද විරංජනයෙන් ආරක්ෂා කරයි. පත්‍රවල අපිචර්මීය කේශර හරිතප්‍රද විරංජනයෙන් ආරක්ෂා කරයි. ඒ කියන්නේ අධික ආලෝක තීව්‍රතාවයක් වගේ වැටෙනකොට පත්‍රවලට ඒකෙදි හරිතප්‍රද විරංජනය වෙන්න පුළුවන් කියලා කියනවා. අධික ආලෝක තීව්‍රතාවයෙන් හරිතප්‍රද වර්ණය අයින් වෙලා යන්න පුළුවන් කියන තත්ත්වෙන විරංජනය කියන්නේ. ඒතර එහෙම විරංජනය වෙන එකෙන් ආරක්ෂා කරනවා එකක් අපිචර්මීය කේශර. ට්‍රිකෝන් කියලා කිව්වේ ඒවා. අනෙක් එක තමයි උච්චාරණ. උච්චාරණ බලපානවා ඒ ආරක්ෂාව සිදු කරනවා. ඒකත් හරියට. අන්තිම එක තමයි දැන් අපිට තීරණයක් ගන්න වෙන්නේ C3 ශාකවල කලාපෝගසයිල දෙකේ නොහැක නෑ ඒක වැරදි. ඒකට හේතුව C3 ශාකවල කලාපෝගසයිල කියලා දෙයක් තියෙනවා. කොහෙද තියෙන්නේ? නාරකීය වටා. අපි නම් කරලා නම් කරා ඔයගොල්ලෝ හරියට බලන්න ඒවා. C3 ශාකවල නාරකීය ගත්තොත් උඩින් සයිලම් යටින් ෆ්ලෝයම් තියෙනවා. මේක වටේ තියෙනවා කලාපෝගසයිල විතරයි. ඒ වටා තමයි ඉන්සයිඩ් දුරස්තර සයිල ඒවා තියෙන්නේ. ඒ අනුව කොළාට උත්තරයන්නේ පා. ශේෂත්වය තමයි ඒකේ අර විශේෂණය වෙච්ච කලාපෝගසයිල නෑ. ප්‍රභා සංශ්ලේෂණය කරන කලාපෝගසයිල නෑ C3 වල. 12 තියෙන ප්‍රතික්‍රියාවක් දීලා ඊට ප්‍රතික්‍රියාව සයිට සොලේ සිදුවන්නේ. මේ ප්‍රතික්‍රියාව මොකද්ද? පුරුදු ප්‍රතික්‍රියාව ඕගලන්ට පයිරුවේට් ඔක්සිකරණ ක්‍රියාව. මේක සිද්ධ වෙන්නේ පයිරුවේට් අණුවක් මයිටොකොන්ඩ්‍රියා තුළට ඇතුළට ගිහිල්ලා ඊළඟට මේ ක්‍රෙබ් චක්‍රයට ඒ පයිරුවේට් අණුව ලබා දෙන්න ඇස්ටයිල් කාණ්ඩයක් බවට පත් කිරීම අරමුණු කරගන්නවා. යනවා සයිටෝසොලේ සිදුවන්නකි වැරදි. පයිරුවේට් ඔක්සිහරණය වන්නකි නෑ. ඔක්සිකරණයක් වෙන්නේ. ඒකත් වැරදි. උපස්තර ෆොස්ෆොරයිලීකරණයක් සිදුවන්නකි ඒකත් වැරදි. උපස්තර ෆොස්ෆොරයිලීකරණයක් නෙමෙයි මෙතෙන් සිද්ධ වෙන්නේ. ඔක්සිකරණය නෑ. ඒක වැරදි වෙන්නේ. උපස්තර ෆොස්ෆොරයිලීකරණය කියන්නේ මොකද්ද? ෆොස්ෆොරයිලීකරණය කියන්නේ ATP හදන එක. මෙතෙන්දී ATP හැදෙන්නේ නෑ. ස්වායු තත්ත්ව යටතේදී සිදුවේ එක හරි. ස්වායු තත්ත්වයක් තියෙනවා නම් තමයි මේ ප්‍රතික්‍රියාව විදිහට සිද්ධ වෙන්නේ. මයිටොකොන්ඩ්‍රියා අභ්‍යන්තර පටලයේ සිදුවේ නෑ. පූරකයේ සිද්ධ වෙන්නේ යන 12ට උත්තරේ 7. 12ට උත්තරේ 7. 13. ටිකක් හොඳ ප්‍රශ්නයක්. විවිධ උපස්තර සෛලීය ශ්වසනයට යොමුවන මාර්ග දීලා තියෙනවලු ඉන්නේ වැරදි වන්නේ. මේක ඔයගොල්ලන් කියනවා දෙවෙනි පාඩමේ අන්තිමටම පේජ් එකේ එපිසෝඩ් බුකේට දාලා තියෙන රූප සටහනක්. ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. බලන්න ඔයගොල්ලෝ හරියට තීරණය ගත්තද කියලා. පළවෙනි එක වැරදි. මේකේ ඒ ප්‍රකාශය මේ දේ ග්ලිසරෝල් පයිරුවේට් බවට තෙලින්මපත් වෙන්නේ නැහැ. ග්ලිසරෝල් ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් නැත්නම් G3P බවට පත් වෙලා තමයි පයිරුවේට් බවට පත් වෙන්නේ. ඒ නිසා ඒක වැරදි කියලා නම් තියෙනවා. අනිත් B හා C ප්‍රකාශ දෙක හරි. ඒවැ ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ ආයෙ චෙක් කරලා බලන්න ඒ රූප සටහන මේවා ගැලපෙනවද කියලා. එහෙනම් උත්තරේ වෙන්නේ 13ට 2. ඊට පස්සේ තියෙනවා ජෛව රසායනික පරිණාමය සම්බන්ධයෙන් අසත්‍ය. ජෛව රසායනික පරිණාමය තුන්වෙනි පාඩමේ තුන් කොටස. ආදි සූපය තුළ පළමුවට ජීව බිහි අය සැලකෙනවා හරි. ප්‍රාක් සෛලයේ ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස RNA ප්‍රවතුනි. ඔව් ඒකත් හරි. ඒ ප්‍රාක් මේ සෛලයේ RNA තමයි DNA වෙනකොට තිබුණේ. පළමුව බිහි වූ ප්‍රභා සංශ්ලේෂකයන් ලෙස ආදි ප්‍රතිෂ්ඨාවන් සලකයි.
ඒක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න නිකන් හරි වගේ තේරෙයි. හැබැයි පළමුවෙන් බිහිවුණු ප්‍රභා සංශ්ලේෂකයෙන් වෙන්නේ ප්‍රතිෂ්ඨාවන්ට කලින් සයන බැක්ටීරියාව. ආන්ගේ හින්දා දාර්ශනික ප්‍රකාශය වැරදිනවා. තුන්වෙනි එක 14ට 3 අසත් එක යනවා. අනිත් එකත් බැලුවොත් කරණ එකම ප්‍රොටිස්ටා සහිත වසන බිලියන 1.2 කරණය හරි. සත්ත්ව කාණ්ඩවල පරිණාමයේ ක්‍රියාකාරී ආහාර ජාල ආරම්භයට හේතු වුණා. ආහාර දාම ආහාර ජාල ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම සතුන් තමයි මූලික වූ. ශාක උත්තර විදියා දැන් ශාක භක්ෂකයෝ පාංශ භක්ෂකයෝ කියලා එහෙම දිගට යන්නේ. අර යවල්ලා මෙයා කරනවා එහෙම කියලා ආහාර දාම ඇති වෙන්නේ සත්ත්ව පරිණාමයත් එක්ක. එනවා ඒකට උත්තරේ 3. තක්සෝන ධූරාවලිය සම්බන්ධ ප්‍රකාශ වලින් වැරදි. දැන් තක්සෝන ධූරාවලිය ගත්තාම ඔයගේ එකදී කෙටියෙන් ඔයගොල්ලන්ට පුළුවන් සටහන් කරගන්න. ඉතින් හරි. තක්සෝන ධූරාවලිය මුලින්ම එහෙම සටහන දාගෙන ඉන්න දෙකයි. කොහොමද එන්නේ මුලින් ඉඳලම අධිරාජධානියේ ඉඳලා ගත්තොත් මම අකුර විතර දාන්නම්. හරි. ඩොමේන් එක තියෙනවා, කින්ග්ඩම් එක තියෙනවා, ඊළඟට ෆයිලම් එක, ඊළඟට ක්ලාස් එක තියෙනවා, ඕඩර් තියෙනවා, ඊට පස්සේ ගෝත්‍රය, කුලය තියෙනවා, ගණය තියෙනවා, ජීන්ස් එක, ඊට පස්සේ විශේෂය තියෙනවා. මේ විදිහට තමයි තක්සෝන ධූරාවලිය ගමන් කරන්නේ. මේකෙදි අපි විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ඊතර දෙකක් දාලා මේ පැත්තට හරි ජීවීන් සංඛ්‍යාව ගත්තොත් මෙහාට මොකද වෙන්නේ අඩු වෙනවා. ජීවීන් සංඛ්‍යාව පල්ලෙහාට අඩු වෙනවා. පොදු ලක්ෂණ ප්‍රමාණය පල්ලෙහාට වැඩි වෙනවා. පොදු ලක්ෂණ මොනවාද වැඩි වෙනවා පල්ලෙහාට යනකොට. ජීවීන් සංඛ්‍යාව අඩු වෙනවා. පොදු ලක්ෂණ ප්‍රමාණය වැඩි වෙනවා. බලමු අපි ඒකත් එක්ක ප්‍රකාශ ටික බලමු. අධිරාජධානියක් තුල රාජධානි කිහිපයක් පවතී. ඒක හරි. අපෙන් අහන්න වැරදි එකනේ. කුලයේ සිට ගෝත්‍රයට යන විට. කුලයේ මේ තියෙන කුලයේ. කුලයේ ඉඳලා ගෝත්‍රයට යනකොට ජීවීන් සංඛ්‍යාව අඩු වෙනවා කියනවා. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට යද්දී. ඒ කියන්නේ උඩට යනකොට සංඛ්‍යාව ළමයි අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙන එකයි වෙන්නේ. ඒතර එහෙනම් මේ ප්‍රකාශය තමයි වැරදි වෙන්නේ. උත්තරේ 2. 15. අනිත් එකත් අපි බලමු නිකන් අධිරාජධානියේ සිට විශේෂය දක්වා ජීවීන්ගේ පොදු ලක්ෂණ සංඛ්‍යාව වැඩි වෙනවා ඒක හරියි. වර්ගයක් තුළ ගෝත්‍ර කීපයක් පවතී. මෙන්න තියෙනවා වර්ගයේ ක්ලාස් ගෝත්‍ර කීපයක් පවතී හරි. මෙයාටදී ගෝත්‍ර කීපයක් තියෙනවා. තක්සෝන වලට අදාළ උපකොටස්ද තිබිය හැකියි. ඒ කියන්නේ වර්ගය කියලා ගත්තොත් උපවර්ගයේ හරි එහෙම තියෙන්න පුළුවන් හරි. එයාම උත්තරේ වෙන්නේ ඒක 2. ඊට පස්සේ 16 තියෙනවා විද්‍යාත්මක නාම කීපයක් දීලා. මේ වගේ ප්‍රශ්න අඩුයි. හැබැයි එන්න පුළුවන් ඕනෙම වෙලාවක. නිවැරදි වන්න. ඒතකොට දැන් සාමාන්‍ය අර ඔයාලා සිද්ධ කරන වැරදි ඔයාලා බලාපොරොත්තු වෙන විදිහට නෙමෙයි ටිකක් සංකීර්ණ කරලා මෙහෙම දෙන්න පුළුවන්. ඒතකොට නිකන් හරි වගේ ඔක්කොම නිකන් හරි වගේ තේරෙන්නත් පුළුවන්. හරි. පළවෙනි එක නම් කොහොමද වැරදි කියලා අයින් කරන්න පුළුවන්. ඒකට හේතුව ගණනාමය හා විශේෂනාමය දෙකම කැපිටල් අකුරු වලින් පටන් ගන්නවා. එහෙම පටන් ගන්න නැහැ. ගණනාමය මුල් අකුර පමණයි කැපිටල්. දෙවෙනි එක බලන්න. දෙවෙනි එකේ තියෙනවා පැන්තෙරා පාඩුස් කොටියා කියන එක. ඒක ලියවෙන්න ඕනේ K කොටියා කියන එකේ K සිම්පල් ලියවෙන්න ඕනේ. හරි. පැන්තෙරා කියන එකේ P විතරයි කැපිටල් වෙන්න පුළුවන්. පැන්තෙරා පාඩුස් කොටියා කියලා මෙහෙම තියෙන්න ඕනේ. හරි. දැන් මේ කියන එක වැරදි. ගණනාමය මුල් අකුර විතරයි කැපිටල් කරන්න අවශ්‍යයි තියෙන්නේ. ඊට පස්සේ කොකස් නොසිෆෙරා ලිනේයස් එක හරි. ඔන්න ලිනේයස් කියලායි නම අකට දාන්න පුළුවන්. මේ ශාකය හෝ ජීවිය හොයාගත්තු කෙනාගේ එන්නත නම් කරපු කෙනාගේ නමට ශාකයේ නමට අකින් දාන්න පුළුවන් ලිනේයස් කියලා. හරි. ඒතර යන උත්තරේ වෙන්නේ එකට 3. හතරවෙනි ප්‍රකාශ කරද්දී මොකද කියලා බලන්න. ඒකේ එහෙම උප වර්ගයක් එහෙම නැත්නම් උප විශේෂයක් ප්‍රභේදයක් වගේ එකක් දානකොට එහෙම සණි අකුරක් දාන්න බෑ. එහෙම K දාලා ඒ කියන්නේ මේ කොටියා වෙනකොට K දාලා ටිකක් කියන්න බෑ. එහෙම කරන්න පුළුවන් වෙන්නේ කෙනෙකුගේ පුද්ගලයාගේ නමට විතරයි. හොයාගත්ත පුද්ගලයාගේ නම දානවා.
අනිත් එක තමයි කොකොස්නල් ස්පෙරා ලිනියස් කියලා. ඉංග්‍රීසි වලින් ඒ නම පුද්ගල නාමයක් දානකොට ඒකේ මුල් ලකුණ කැපිටල් වෙන්න ඕනේ. ඒකට අවශ්‍ය තියෙනවා වෙන ගණ නාම විශේෂ ගණ නාමයෙන් පස්සේ විශේෂ නාම උප විශේෂ නාම ප්‍රභේද නාම ඒවට කැපිටල් කරන්න බෑ කියන එකයි කියන්නේ. උත්තරේ වෙනවා 3. ඊට පස්සේ යනවා යුග්ලිනා පිළිබඳ අසත්‍ය වන්නේ යුග්ලිනා කියන ප්‍රතිස්ථාපය බලමු ඒ කියන්නේ අසත්‍ය මොකද්ද කියලා. ඇතැම් විට කරදියේද වාසය කරයි ඕව එයා කරදියේ මෙලිදී ජීවි. සෛල විද්ධි ධර්ම අතර ඒක සෛලික වෙනවා. ඒක සෛලිකයි කියන එක හරි. හැබැයි සෛල විද්ධි ධර්ම කියන එක වැරදි. යනවා අසත්‍ය කියන අපිට එතන දෙක තීරණය කරන්න පුළුවන්. අක්ෂිලප තියෙනවා. ඔව්. ස්වයංපෝෂී වෙනවා. ඔව් අරිතලා උදාහරණ කෙනෙක්. චවිකාවක් තියෙනවා. එයා විශේෂිත ව්‍යුහයක් චවිකාවක්. ඒකට උත්තරය දෙක. 18. ශාකයක් පහත ලක්ෂණ පෙන්වයි. එම ශාකයේ විය හැකියි. මහා බීජ අනුදාන තියෙනවා. අන්වීක්ෂය ජන්මානුශාක දරනවා. කුණ්ඩලාකාර ප්‍රාප්තනය වෙනවා. දැන් අනිත් ලක්ෂණ දෙකත් එක බලපුවම මේ කුණ්ඩලාකාර ප්‍රාප්තනය කියන එක ගොඩක් ශාකවල දැක්කේ නැහැ. කොහෙදද කුණ්ඩලාකාර මෙතනදී අපිට වෙන් කර ගන්න පුළුවන් සීගස් පෙන්වනවා. ඒක හරිය. ඊළඟට ආයෙ පෙන්වන කුණ්ඩලාකාර ප්‍රාප්තනය නෙෆ්‍රොලොජිස්. ඒ දෙන්නානේ අපිට ප්‍රධාන වශයෙන් වෙන් කර ගන්න තියෙන්නේ. ඒක බලමු මහා බීජ අනුදාන පවතී කිව්වහම අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට පුළුවන් නෙෆ්‍රොලොජිස් එක අයින් කරන්න. ඒක මහා බීජ අනුදාන කියන නම් බීජාණු වලට දෙකක් හැදෙනවා. එහෙම හැදෙන්නේ නැහැ නෙෆ්‍රොලොජිස් සම බීජාණුයි. ඒ අනුව වඩා සුදුසු උත්තරේ සීගස් අන්වීක්ෂය ජන්මානුශාක දරයි කියන එකනොත් අපිට ඒක තහවුරු කරගන්න පුළුවන්. මොකද නෙෆ්‍රොලොජිස් වල ජන්මානුශාකයේ අන්වීක්ෂය නැහැ. ඒ අනුව 18ට උත්තරය වෙනවා 1. 19. නෙමටෝඩා වංශිකයන් පිළිබඳ නිවැරදි වන්නේ කරදියවාසී සමාජිකයන් නොමැත. නෑ ඒක වැරදි. වැඩි හරියක් ඉන්නේ කරදියවාසී. ශීර්ෂණයක් කරන මුල්පත් සත්වංශයේ වේ නෑ. එහෙම ධර්ම සත්වංශයේ ශීර්ෂණය දරන මුල්පත් සත්වංශය වෙන්නේ අනිත්‍යව. අන්වය පේශි මගින් සංචරණය සිදු කරයි ඒක හරියි. ඒගොල්ලෝ අර අන්වය පේශි අරගෙන තමයි යන්නේ. ඒක උත්තරේ වෙනවා 3. 19ට 3. අනිත් එකත් අපි බැලුවොත් බහුතරයේ ද්විලිංගික සතුන් වේ නෑ. ඒගොල්ලෝ බහුතරයේ ඒකලිංගිකයි. ඒ නිසා ගැහණු පිරිමි සතුන් වෙන වෙනම අපිට දකින්න පුළුවන්. දේහයේ කයිටිනියමේ උච්චාරණයක් කරනවා. ඒකත් වැරදි. කයිටිනියමේ උච්චාරණයක් නෙමෙයි. උච්චාරණයක් තියෙනවා. හැබැයි ඒක ප්‍රෝටීන්. කයිටිනියමේ නෙමෙයි. ඊට පස්සේ 20 උදාහරණයක් තුන. 20 ඇම්ෆීබියා හා රෙප්ටිලියා වර්ග අතර වෙනස්කමක් නොවනවා. වෙනස්කමක් නොවන්නේ කියලා යන්නේ. ඒ ගැන හොඳට පරිස්සම් වෙන්න වෙනස්කමක් වෙනස් වෙන තැනක් නෙමෙයි වෙනස්කමක් නොවන්නේ කියලා යන්නේ. අපි එකින් එක බලාගෙන යනවා. දේහාවරණයේ ස්වභාවය. ඒක පැහැදිලිව වෙනස්කමක් නේ. හරිද? ඇම්ෆිබියාවන්ගේ ස්නිග්ධ තෙත් සමක් තියෙනවා. අරගොල්ලන්ගේ කොරපොක්සයිඩ් සමක් තියෙනවා. පැහැදිලිව දේහාවරණය වෙනස්. වෙනස්කම නොවන්නේ කියපම ඒක ගන්න බෑ. පිටරවල කවච. ඔව් කවච සහිතයි රෙප්ටිලියාවන්ගේ ඇම්ෆිබියාවන් කවච රහිතයි. එහෙනම් ඒකත් වෙනස්කමක් නේ. ඒක ගන්නත් බෑ. සංසේචනයේ බාහිර වීම. ඒකත් වෙනස්කමක්. ඒ රෙප්ටිලියාවන්ගේ අභ්‍යන්තර සංසේචනය. ඇම්ෆිබියාවන් බාහිර. ඒක ගන්නත් බෑ. කරදී වාසය කිරීම. නෑ ඇම්ෆිබියාවකෙවත් කරදී නෑ. ඒකත් වෙනස්කමක් වෙනවා. භෞමික වාසය පෙන්වීම. ඒක ගත්තා ඒක අපිට මොකද ඇම්ෆිබියාවන්ගේ සුහුඹුල් අවස්ථාව භෞමිකයි. යනවා වඩාත්ම සුදුසු උත්තරයක් වෙනස්කමක් නොවන්නේ කියපුවම 5 අපිට වඩා සුදුසු උත්තරය විදිහට සලකන්න පුළුවන්. ඊට පස්සේ 21 දැන් 10 20 21 මෙහෙම තියෙනවා ආලෝකය හොඳින් ලබා ගැනීමට ශාක ප්‍රරෝහවලදී අනුවර්තනයක් නොවන්නේ. පත්‍ර තලයේ විශාල වීම ඔව් ඒක අනුවර්තනය. ශක්තිමත් කඳක් දැරීම ඒක අනුවර්තනයක් වෙනවද? ඔව්. ශක්තිමත් කඳක් දැක්වම තමයි ශාකයේ උසේ යන්න පුළුවන්. ඒක ආලෝකය ලබා ගන්න අනුවර්තනයක් පැහැදිලි. ගිලුණු කෝටිකා සහිත පත්‍ර සෙවීම කල්පනා කරලා නැහැ. ඒක උත්සේදනයට අදාළයි මේ ආලෝක වලින් ලබා ගැනීමට ඒකේ දායකත්වයක් දක්වන්නේ නැහැ. එහෙනම් උත්තරේ වෙන එකට 21ට 2. ආයෙ කියනවා පත්‍රතලයේ තිරස්ස දිශාන්ත වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙම තියෙන එක. හරි. මෙහෙම නැතුව මෙහෙම තියෙනවා. ආලෝකයට. ඒතර ආලෝකය වැටෙන එක ගොඩක් හොඳයි.
කඳ අතු බෙදී පැවතීම හොඳයි. 22. ශාකපත්‍රයක දැකිය නොහැකි සෛල වර්ගය වන්නේ කලාපොක් සෛල තියෙනවා, දුරස්සල්කම් තියෙනවා නාගටිය දෙපැත්තේ. සාචර සෛල තියෙනවා, මොකද ක්ලෝයන් පටකය තියෙනවා. ඒ ආශ්‍රිතව ආහාර ප්‍රභව විදිහට ගොඩක් වෙලාවට කතා පවතින්නේ ශාකපත්‍රය තුළ තියෙන සෛල. වල්ක සෛල කියන જાතිය ඒවා තියෙන කඳ. වෙනසන ලේඛක තියෙනවා, මොකද නාගටිය තියෙනවා. යන උත්තරයේ විදිහට පස්සේ ශාකයක උච්ඡේදන ශීඝ්‍රතාව වැඩි විය හැකි. ඒකදී අහනවා මෙන්න උච්ඡේදන ශීඝ්‍රතාව වැඩි විය හැකි. ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඕගලන් තර්ක කරන්න තියෙන ප්‍රශ්නයක්. වායු ගෝලයේ CO2 සාන්ද්‍රණය ඉහළයි. දැන් උච්ඡේදනය කියන්නේ මෙන්න උච්ඡේදනයේම ශාකපත්‍රය ගත්තොත් වායු ගෝලයේ CO2 සාන්ද්‍රණය වැඩි නම් පත්‍රයෙන් කෝටිකා වලින් ලබා ගන්න ඕන ප්‍රමාණය නැත්නම් කෝටිකා අරින්න ඕන ප්‍රමාණය අඩු වෙනවා. ඒකට හේතුව හොඳින් CO2 තියෙනවා නම් ලොකුවට අරින්න ඕනේ නැහැ. පොඩ්ඩක් කරේ යන මේ මොන තරම් CO2 වායු ගෝලයෙන් එනවද? හැබැයි වායු ගෝලයේ CO2 ප්‍රමාණය ඉතා ස්වල්ප නම් කෝටිකා ගොඩක් අරින්න යනවා. එතකොට තමයි අණුවත් එකක් ඇතුළට එන්නේ ශාකපත්‍රය ඇතුළට. එතකොට කෝටිකා ගොඩක් අරින එකෙන් අතුරු ප්‍රතිඵලයක් විදිහට ජලය ගොඩක් පිට වෙනවා, උත්සේචනය වැඩි වෙනවා. කොයි වෙලාවකද වායු ගෝලයේ CO2 සාන්ද්‍රණය අඩු නම්. මේ ප්‍රශ්නේ කරන උත්සේචන ශීඝ්‍රතාව වැඩි විය හැකි වායු ගෝලයේ CO2 සාන්ද්‍රණය ඉහළ වෙතදී නැහැ ඒක වැරදි. එතකොට එන්නේ උත්සේචන ශීඝ්‍රතාව අඩු වෙනවා. ආලෝක තීව්‍රතාව අඩු වෙතදී නෑ. ආලෝක තීව්‍රතාව අඩු නම් උත්සේචන ශීඝ්‍රතාව අඩුයි. හරි එහෙනම් වැඩි වෙන්න පුළුවන් එකක් නෙමෙයි. පරිසර ආර්ද්‍රතාව අඩු වෙතදී. පරිසර ආර්ද්‍රතාව බලන්න හියුමිඩිටි එක. එන ජල වාෂ්ප ප්‍රමාණය මේ වැඩි නම් උත්සේචනයෙන් ජලය පිට වෙන එක මොනවා වේද? අඩු වෙයි. ඇයි ඉතින් වටේටම හොඳට ජලය තියෙනවා නම් ඇතුළේ ඉඳලා ජලය එළියට යන්නේ නැහැ. ජලයේ වෙනසක් ඇති වෙනවා. ඇති වෙන එක අඩු වෙනවා. නමුත් පරිසරයේ වියදී නම් පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය අඩු නම් මේකෙන් එළියට උඩින් ජලය පිට වෙනවා. එතකොට ඒ අනුව වැඩි වෙන්න පුළුවන් හේතුවක් තමයි 3 පරිසර ආර්ද්‍රතාව අඩු එකදී. උත්තරේ දෙන්නේ 3. 3. අනිත් එකක් බලුවොත් පරිසර උෂ්ණත්වය අඩු සිසිල් කාලගුණවලදී වෙන්නේ උත්සේචනය අඩු වෙන නිසා. පත්‍රය වටා මුලින් විසරණ කවච එක් රැස් වෙද්දී. ඒ කියන්නේ විසරණ කවච මෙහෙම තියෙනවා. අර පිටවෙච්ච ජල වාෂ්ප ටික ඔහොම විසරණ කවච විදිහට එක රැස් වෙලා තියෙනවා. කුලම් නැති දවසක වගේ හරි. කුලම් නැති වුණාම ගහගෙන යන්නේ විසරණ කවච. අන්න ඒ වගේ අවස්ථාවකත් මොනවා වෙන්න පුළුවන්ද? උත්සේචන ශීඝ්‍රතාව අඩු වෙන්න පුළුවන්. වැඩි වෙන්නේ නැහැ. එන උත්තරේට ඒක ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ 24 සෙලජෙන්ලා ජීවන චක්‍රය. පළවෙනි එක තියෙනවා කුංජන මනුෂ්‍යාගේ බොහෝ දුරට ක්ෂීණ වී ඇත. ඔව් ඒක හරි. මේ ප්‍රකාශය වැරද්දක් නැහැ. ඒක උත්තරේ වෙන්නේ 24ට ඒක. ඊට ටිකක් බලුවොත් රූපීය සමානාකාරී බීජාණු රාශියක් හටගන්නේ නැහැ. රූපීය වෙනස්. ජාය ජනමනුෂ්‍යාගේ සම්පූර්ණ බීජාණු ශාකය මත ඇත්තේ නැහැ. අර්ධ වශයෙන් නැහැ. ශුක්‍ර බීජාණු පත්‍රයේ ශුක්‍ර බීජාණු දානේ රාශියක් ඇති වෙනවා. ඔයගොල්ලෝ දන්නවා සෙලජෙන්ලා වල ඇති වෙන සංකේතෝ කියලා වෙනකක්. ඒ සංකේතුවේ මහා බීජාණු පත්‍ර තියෙනවා, ශුක්‍ර බීජාණු පත්‍ර තියෙනවා. ඒවා ඇති වෙන එක ශුක්‍ර බීජාණු දානේ පමණයි. මේවා ගොඩක් ඇති වෙන්නේ නැහැ. හරි ශුක්‍ර බීජාණු දානේ ගොඩක් ඇති වෙන්නේ නැහැ. එක ශුක්‍ර බීජාණු දානේ පමණයි හටගන්නේ. සංසේචනයේ බාහිර ජලයේ ස්වායත්ත වේ කියන්න බෑ. බාහිර ජලය අවශ්‍යයි. ජලය ඇතුළතදී තමයි මේකේ සංසේචනය සිද්ධ වෙන්නේ. යනවා 24 උත්තරේ 1. 25 සෛල හැඩාතුරෙන් නොගැලපෙන්නේ පැතලි තැටියාකාර සරල සල්පමේ ගැලපෙනවා. තර්කරූපී හර්පේසිස් සෛල නෑ වැරදි. ඒක සිලින්ඩරාකාරයි හර්පේසිස් සෛල. එහෙනම් මේක උත්තරේ 2. 25ට දෙකකින් බැලුවොත් දිගට සිලින්ඩරාකාරයි කංකාලපේශි සෛල ගැලපෙනවා. ගඩොල් කැට ඇති සරල ස්තම්භික පිච්චද සෛල හරි. තාරකාකාරයි චාලක නිර්වණ හරි. ඊට පස්සේ 26 සතුන්ගේ භෝජන යන්ත්‍රණ පිළිබඳ අසත්‍යය. එක් ජීවියෙකුට පමණක් වාසී සැලසෙන සහජීවී සංගමයේ සහභෝජීත්වයයි හරි. සහජීවී පෝෂණයේදී සෑම විටම එක් ජීවියෙකුට හෝ වාසී සැලසේ එක හරි. පරපෝෂිතාවය ගත්තත් එක් ජීවියෙකුට වාසීසාගත වෙනවා. 3. උපස්තර බුදින්න මල ශාකෝ සත්ත්ව කොටස් මත පමණක් ඇතේ නෑ. උපස්තර බුදින්න කියන්නේ දලබුව වගේ හරි. ශාක පත්‍රයක් උඩින් ඉඳගෙන මේ පත්‍රයේ කොටස කන අය ඒගොල්ලෝ මල ශාක සත්ත්ව කොටස් මත හැපෙනවා කියන්න බෑ ඒක. එන උත්තරේ වෙන්නේ 26ට 3.
ධාරක දේහයේ සිදුරු කිරීමේ මුඛ උපාංග තරල බුදින්නම් දරයි හරි. මට්ටියන් පෙරාබුදීම පෝෂණ ක්‍රමය හරි. ඊට පස්සේ 27 අවයව කෘත්‍ය වලින් නොගැලපෙන එක අහනවා. පළවෙනි එක ආමාශය ජල අවශෝෂණය හරි. අන්නස්රෝතේ ක්‍රමාකුන් කෙනෙන ආහාර පරිවහණය හරි. ග්‍රහණීය සික්‍රටීන් ශ්‍රාවය කරනවා ඔය එකත් හරි. අක්මා විටමින් E ගබඩා කිරීම ඒවා ගැනීම මතකයේ ඔයගොල්ලන්ගේ. අග්න්‍යාශය ඩයිසැකරයිඩේස් ශ්‍රාවය නැහැ. ඒක වැරදි. අග්න්‍යාශයක යුෂයේ ඩයිසැකරයිඩේස් නැහැ. ඒක තියෙන්නේ ආන්තික යුෂයේ. ඒ කියන්නේ ඒක ශ්‍රාවය කරන්නේ ග්‍රහණීය අංග. එනවා එකට උත්තරය වෙන්නේ 5. ඊළඟට තියෙනවා 28 වෙනි එක අම්ල භස්ම සමතුලිතතාවය පවත්වා ගැනීමට දායක නොවන්නේ. ඒක දේහයේ අම්ල භස්ම සමතුලිතතාවයට දායක වෙන මූලද්‍රව්‍ය විදිහට අපිට සලකන්න පුළුවන් phosphorus, potassium, chlorine සහ sodium කියන මේ මූලද්‍රව්‍ය 4. खनिज වල තියෙන භාවිතවල මේක පැහැදිලිව දක්වලා තියෙනවා. හරි. යනවා ඒකට අදාළ නැත්තේ මැග්නීසියම් උත්තරේ 1. ඊට පස්සේ 29 වෙනි ප්‍රශ්නේ ගත්තොත් සංවෘත ද්විත්ව සංසරණයේදී ඔයගොල්ලෝ මතක් කරගන්න සංවෘත ද්විත්ව සංසරණය ඒක සංසරණය තියෙනවා මාළුවට ද්විත්ව සංසරණය තියෙනවා තවත් ජීවීන් කොටසයකට. ඒතර මේ සංවෘත ද්විත්ව සංසරණයේදී වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා යහන්න. කුටීර දෙකකින් යුත් හෘදයක් දැකිය නැහැ. අඩුම ගානේ කුටීර තුනක්වත් තියෙනවා. මොකද සංවෘත ද්විත්ව සංසරණය සම්පූර්ණ අසම්පූර්ණ කියලා බෙදෙනවා. අසම්පූර්ණ කුටීර 3යි සම්පූර්ණ කුටීර 4යි. කුටීර දෙකක් වෙන්නේ නැහැ කොහොමද? අන්තරාල තරලය හා රුධිරය මිශ්‍ර විය හැකිය නැහැ. එහෙම වෙන්නේ අතපොඩා වගේ සාපේක්ෂව අඩු පීඩනයක් යටතේ රුධිරය ගලයි. නෑ මේකේ පීඩනයක් තියෙනවා. මොකද පෝෂිකා වලින් හොඳට පොම්ප කිරීමක් තියෙනවා මේකේ. හරි. O2 ඌණ රුධිරය හා O2 පෝෂික රුධිරය මිශ්‍ර වෙන්න පුළුවන්. මිශ්‍ර විය හැක කියලා කියනවා. එහෙනම් ඒක හරි. මොකද අපි දන්නවා අසම්පූර්ණ ද්විත්ව සංසරණයක් වෙන්නන ගෙම්වා ඊළඟට උරගයින් සමහරක් අය වගේ අයගේ ඔක්සිජන් ඌණ සහ ඔක්සිජන් පෝෂික රුධිරය මිශ්‍ර වෙනවා. එයාලගේ තියෙන එක කෝෂිකාවක් නිසා. සමහරවිටම හෘදයේ කෝෂිකා දිත්‍ය පවතී නෑ. කෝෂිකාව ගොඩක් වෙලාවට තනි කෝෂිකාවක් විදිහටයි පවතින්නේ. යන උත්තරේ 4 කියලා අපිට දාන්න පුළුවන් 29. ඊළඟට මානව හෘදයේ සත්‍ය ප්‍රකාශය අහන්නේ එන්ඩෝකාඩියම හෘද පේශි පටකයෙන් සෑදී ඇත නැහැ. හෘද පේශි පටකයෙන් හැදලා තියෙන මයෝකාඩියම. ඊට පස්සේ කියනවා වම් කර්ණිකා බිත්තිය දකුණු කර්ණිකා බිත්තියට වඩා බෙහෙවින් ඝනකම් නෑනේ. කර්ණිකා බිත්ති වලින් නෙමෙයි මේ අදාළ තත්ත්වයේ තියෙන කෝෂිකා බිත්ති වලට වම් කෝෂිකා බිත්තිය දකුණු කෝෂිකා බිත්තියට වඩා ඝනකම් කියන එකයි වෙන්න ඕනේ. ඒක වැරදිද? වම් කර්ණිකාව හා වම් කෝෂිකාව අතර මයිට්‍රල් කපාටය ඇත. ඔව් ඒක හරි. ද්විතුන්ඩ කපාටය කියන තවත් නමක් තමයි මයිට්‍රල් කපාටය කියලා කියන්නේ. එහෙනම් උත්තරේ වෙනවා 3. ඊළඟ ප්‍රකාශය ගත්තොත් ඒක හෘද රාජ්‍ය වලට පැහැදිලි කෘත්‍යයක් නැත. ඒක වැරදි. කපාට මතක කරගන්න යාදායක වෙනවා. මහා ධමනි කපාටයට වහාම පසු කිරීටක ධමනි පැන නගී මහා ධමනි කපාටයට වහාම පසුව කිරීටක ධමනි පැන නගී ඒකේ ඔව් එතන එකත් සාර්ථකත්වයක් තියෙනවා. කොහොමද උත්තරේ වෙන්නේ 3 බලන්න. හරියට විද්‍යාවේ උත්තරේ 3 හරි. ටික මොකක්ද ගැටලුවක් තියෙනවා මේ ප්‍රශ්නේ. 7 වෙනි එක මානව ECG සටහනක් සම්බන්ධ කරුණු සලකන්න කියලා තියෙනවා. ඒකේ P තරංගය කර්ණිකා විද්‍රවණය, QRS තරංගය කර්ණිකා ප්‍රතිද්‍රවණය හා කෝෂිකා ප්‍රතිද්‍රවණය කියලා තියෙන්නේ. ඒක වැරදි. कोशिका वल विद्रवणय पेलना C P तरंगे कोशिका हिलवीम पेलना एक हल एन उत्तरे वेन्ने A हा C 3 तिस्सेකට 3 32 එක රුධිරය තුළ සුසන වායු පරිවහනය සම්බන්ධ අසත්‍ය CO2 වැඩි ප්‍රමාණයෙන් පරිවහනය වෙන්නේ කාබ්බමයින් හිමොග්ලොබින් ලෙස. ඒක වැරදි. ඒක කෙලින්ම පළවෙනි එකමයි උත්තරේ වෙන්නේ. ඒක හරි උත්තරේ වෙන්නේ SCO3 බයිකාබොනේට් ලෙස තමයි වැඩි ප්‍රමාණයක් පරිවහනය වෙන්නේ. අනිත් ඒවා හරි ඒක ගැලුවා.
ඊළඟට 33 වෙනි එක දකුණු පෙනහැල්ල පිළිබඳ අසත්‍ය වන්නේ ගල්තා අනුශාසනාලිකා අයත් වෙනවා. ඒක හරි. වම් පෙනහැල්ලට වඩා මඩ කුඩායි නෑ. වම් පෙනහැල්ල තමයි කුඩා වෙන්නේ. ඒ නිසා වැරදි වෙන්නේ 2. කණ්ඩිකා 3යි දකුණු කිව්වම කණ්ඩිකා 3යි පිට දෘෂ්ටියට අන්තරංග ප්ලූරල් වැඩියට හරි. හේතු ආකාරයට ගනි ඒක හරි. ඊට පස්සේ 34 වෙනි එක දේහයේ පාද ස්ථානවල ඕටෝගේ ආංශික පීඩනය වැඩි වෙන අනුපිළිවෙල අහනවා. ඒකේ පළවෙනි එක ප්‍රාශ්වාස වාතයේ. ඒක අගයක් විදිහට මම දැනුමත් මේ ආංශික පීඩනය ප්‍රාශ්වාස වාතයේ 120ක් අපිට දාන්න පුළුවන්. කුකුෂී දමනය තුළ 40ක් වගේ දාන්න පුළුවන්. සංස්ථානික දමනය තුළ 104ක් වගේ දාන්න පුළුවන්. මේක ඕලංගේ තියෙනවා සටහනක් දීලා ඒ සටහනක් චෙක් කරගන්න. ඒතකොට මේකෙදි වැඩි වෙන අනුපිළිවෙල ගත්තොත් එන්නේ පළවෙනි එක B C A කියලා. B තමයි කුඩා මේ කියන්නේ කුකුෂී දමනය තුළ අඩුම. ඊළඟට C සංස්ථානික දමනය ප්‍රාශ්වාස වාතය තමයි ඔක්සිජන් ආංශික පීඩනය වැඩිම වෙන්නේ. හරි. ඊළඟට 11 වෙනි එකට ඇතුම රෝගයට හේතු වෙන්නේ කෙලින්ම උත්තරේ මේ වගේ වලට ගන්න පුළුවන් ශ්වසන මාර්ගයේ සිනිඳු පේශි ක්ෂණිකව සංකෝචනය. ඒක උත්තරේ 3. 36 ඒකත් අගයන් මතක නම් ඕගොල්ලන්ට කෙලින්ම උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ 5 සියල්ලම සත්‍යයි. එකක්වත් වැරදියම් කියලා නැහැ. ඊට පස්සේ යනවා ප්‍රතිශක්තිය සම්බන්ධ ප්‍රශ්නයක්. සාධ ප්‍රතිශක්තිය දෙවන පෙළ ආරක්ෂණයට අයත් නොවන්නේ කියලා. ඒකෙදී බක්ෂ සෛලතාවගේ ශුද්ධ ජීව සෛල ජීර්ණය හරි. ඉන්ටර්ෆෙරෝන් එකක් හරි. වෛරස් ආසාදනය ක්‍රියා කිරීම අනුකූල ප්‍රෝටීන මගින් පදාර්ථ චරිත දැමීම හරි. ස්වභාවික නාශක සහිත මගින් පිළිකා සෛල විනාශ කිරීම හරි. අවසාන එක කේටලයිස්ට්‍රයිම් කියලා කියන්නේ බාහිර යාන්ත්‍රණයක අයත් වෙන එකයි. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ එකට 5. මේ සෛලය මොකද්ද? මේක T සෛලයක්. එහෙනම් T සෛලයක් නම් ඒකට T සෛලයට අදාළ එකක් නොවන එක තමයි අහන්නේ. ඒතර සෛල මාධ්‍ය ප්‍රතිචාර එක හරි. ඉමුනෝග්ලෝබින් ඉපරවන්නේ B සෛලයෙන්. එහෙනම් උත්තරේ 2. ඒක B සෛලයට අදාළ කාර්යය. තයිමස් වල පරිණතයේ ඒක T සෛලයට අදාළයි හරි. සතුන්ගේ බහිස්රාවය සම්බන්ධයෙන් සත්‍ය වන්නේ CO2 සුලභතාව මත නිපදවන බහිස්රාවය ඵලය වෙනස් විය හැක නෑ. O2 සුලභතාව වෙන්න ඕනේ. 2 යූරික් අම්ලය නිපදවීමට සාපේක්ෂව වැඩි ශක්තියක් වැය වේ. ඒක හරි. උත්තරේ වෙන්නේ 2 29. මේ ජලජ පරිසර වල ජීවීන් සමයටම ඇමෝනියා බහිස්රාවය කරන්නේ නෑ. යූරියා බහිස්රාවය කරනවා කරදීන මෝරා වගේ එකක්. ග්ලූකෝස් පැසීමෙන් CO2 ජලය නිපදවේ නැහැ. පැසීමෙන් නිපදවන්නේ මධ්‍යසාරවල. යූරික් අම්ලයේ ජල ද්‍රවය හා කාබන් හානි ඉහළ බහිස්රාවී ද්‍රවයේදී ඒක හරි. වැරදි. ජල ද්‍රවය වෙන්නේ නැහැ. ඊට පස්සේ අතිපරිශ්‍රාවණයේ බැලීමට ලක් නොවන්නේ 4. ඊට පස්සේ 41 සෛල වික්‍රියක් සහිත ජීවියෙක් වන්නේ එකට එන්නේ C සහ D. උත්තරේ වෙන්නේ 4. මියුකෝසා ඩයටම් අනුන්නේ ප්‍රාක්කලාවේදී සිදු නොවන්නේ ප්‍රාක්කලාවේදී සිදු නොවන එක න්‍යෂ්ටියවන්නේ බිඳියම නෑ. ඒක සිදු වෙන පෙරේවකලාවේදී නම් උත්තරයට ගන්න පුළුවන්. ඊට පස්සේ B ගන්න බෑ. ඒක වෙනවා. C ගන්න පුළුවන්. කේන්ද්‍ර දේහ ද්විකරණය වෙන්නේ G2 අවධියේදී. D ගන්න පුළුවන්. S අවධියේදී තමයි ස්ටෝන ප්‍රෝටීන මත වෙලී ක්‍රොමැටින් හැදීම වෙන්නේ. උත්තරේ ඒකට A C B 2. 43 හර්තල පංජරයේදී සිදු නොවන්නේ උත්තරේ වෙන්නේ ඒකට ප්‍රභා පොස්පරලීකරණය සිද්ධ වෙනවා. කාබොක්සිල් හරණය ඒක හර්තල පංජරයේදී සිද්ධ වෙන්න පුළුවන් C4 වල වගේ. ග්ලූකෝස් නිපදවීම සිද්ධ වෙනවා. කාබන් දිර කිරීමක් සිද්ධ වෙනවා. කාබොනික් ඇන්හයිඩ්‍රේට්ස් මගින් HCl3 බවට පත් වෙන්නේ සයිටෝප්ලාස්මයේදී. එහෙනම් A හා E වෙන්නේ උත්තරේ 5. A හා E. 44 වාහකාප සැලමී තන්තු වල ලිග්නින් වලින් ශක්තිමත් වීම නිසා මෙම කොටස සම්පූර්ණ කිරීමට වඩා සුදුසු වන්නේ A B D. මේක කෙලින්ම ඔයගොල්ලන්ට ගන්න පුළුවන් එකක් 44ට 1. C සහ E කියන ප්‍රකාශය එකට ගැලපෙන්නේ නැහැ. මුල් මගින් ජල අවශෝෂණයට ඒක අදාළ වෙන්නේ නැහැ. ශාකවල ඵලය කියන එකට අදාළ වෙන්නේ ඩිම්බය සංසේචනයේ විකසනය වෙනවා නෑ. ඩිම්බය සංසේචනයේ බීජය දෙන්නේ B බීජ ව්‍යාප්තියට දායක වෙනවා හරි. ඒක ගුණ විවේක වැරදි. D
ඩිම්බ කොටස මගින් නැති වෙනවා හරි ආවරණයක් ධර්මයේ වේ එකේ හරි මේ පලාවරණය කියලා තියෙනවනේ උත්තරේ වෙන්නේ පහ B D E 46ට තුලාත්මක කල්පිතයට සම්බන්ධයක් නොදක්වන්නේ C සහ නොදක්වන්නේ කියලා යහන්නේ තුලාත්මක කල්පිතයට ඒකෙදී එන්නේ A B සහ E කියන උත්තර ඒකට 5 47 ජෛව ආර්ථික සඳහා ප්‍රේරිත ආරක්ෂණාත්මයන් වන්නේ B C D E ඒකට උත්තරේ 5 B C D E මේක දෙන්නේ A B E 48 වෙනහැලි පරිමාණ ධාරිතාවලින් දීර්ඝ දෙකකට වඩා වැඩිම පවතින්නේ ඒකාත්මක ප්‍රශ්නයක් ප්‍රස්තාරයන් බලලා උත්තරේ ගන්න ඒක. වාග්යස පටන්ගත්ත ඒක තමයි ඉක්මනට කරගෙන යනවා. අවසාන දෙක උත්තර දෙක දාන්න නම් හරියට ඔයගොල්ලෝ බලා ගන්නද. 49ට උත්තරේ වෙන්නේ 7 සීසා D ප්‍රකාශ 50ට උත්තරේ 2 A C D. එහෙනම් මෙතන උත්තර ටික ඔක්කොම සඳහන් කරලා තියෙනවා. මොනවද ගැටලුවක් තිබ්බොත් අහන්න. මේකෙම සෙකන්ඩ් පේපර් එකකින් අපි ඊළඟට හම්බ වෙනවා. එහෙනම් මොකටම ආයෙත්